समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන්
සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිතවල තුල රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන සීහ කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සීහ සූත්‍රය දේශනා කරමින් කේසර සිංහේකුත් භාග්‍යතුන් වහන්සේත් සමාන අසමාන වෙන ආකාරයෙන් විශේෂයෙන් පැහැදිලි කළා. මේ උතුම් සූත්‍ර දේශනාව තුළ මේ කේසර සිංහයා කොයි වගේද කියන කාරණාව මුලින් දේශනා කොට වදාළා. තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුද්ධ ශක්තිය, බුද්ධ බලය, සර්වඥතා ඥානයේ මහත් බව මේ සූත්‍රයෙන් මනාව අපිට පැහැදිලි කෙරෙන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සිංහ රජු කොයි වගේද කියලා. කේසර සිංහයා ජීවත් වෙන්නේ රත්තරන් ගුහාවක, එහෙම නැත්නම් මැණික් ගුහාවක, එහෙමත් නැත්නම් මනෝසීල ගුහාවක, නැත්නම් පලිඟු ගුහාවක. නිකන් ඔය දූවිලි ගොඩවල් වල පස් කඳු උඩ එහෙම මේ නුසුදුසු තැනක කේසර සිංහයෝ ජීවත් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. මේ මුලින් සඳහන් කරපු ගුහා හතරෙන් එකක තමයි කේසර සිංහයා ජීවත් වෙන්නේ. යම් වෙලාවක මේ කුටියෙන් නැගිටලා මේ සිංහයා එළියට එනවා නම් කාරණා හතරක් සඳහා එළියට එනවා. එකක් තමයි බඩගින්න. බඩගින්න නිමා ගැනීම සඳහා කුටියෙන් එළියට එනවා. තවත් කාරණාවක් තමයි තමන්ගේ කුටිය ඇතුළට අඳුර ආවහම ඒ අඳුරෙන් මිදෙන්න ඕන නිසා කුටියෙන් එළියට එනවා. ඊළඟට සඳහන් කරනවා නැවත මේ කාම ලෝකයේ ඉපදුනහම විඳින්න වෙන කරදරයක් සපුරා ගැනීම සඳහා එළියට එනවා කියලා. මොකක්ද? සහායිකාවක් සොයාගෙන යෑම සඳහා කුටියෙන් එළියට එනවා. ඉතින් මෙන්න මේ වාගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි කුටියෙන් එළියට එන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කුටියෙන් එළියට ආවට පස්සේ සිංහ රජු ඇඟමැලි කඩනවා. කොහොමද ඇඟමැලි කඩන්නේ කියලා සඳහන් කරනවා. රත්තරන් තලේ, නැත්නම් මනෝසිලා තලේ, පලිඟු නැත්නම් මැණික් තලයක පාද දෙක පිහිටවල ඉස්සරහා පාද දෙක තව ටිකක් ඉස්සරහට දික් කරලා කොන්ද නමල බෙල්ල ඔසවලා පිටිපස්ස ඉස්සරහට ඇදලා ඔහු ඇඟමැලි කඩනවා. ඇඟමැලි කඩලා තුන් පාරක් ඇඟ ගසා දානවා.
තුන් පාරක් ඇඟ ගසා දාලා තරුණ වහු පැටියෙක් වගේ එහාට මෙහාට පනිනව නැත්තම් වටේට රවුමක් දුවනවා කියලා සඳහන් කරනවා. ඒ දුවනකොට හරියට නිකන් ගිනි වලල්ලක් වගේ තමයි පේන්නේ කියලා සඳහන් කරනවා. ඒ පිනතින් අපි ගිනි පෙනෙල්ලක් අරගෙන ඒ ගිනි පෙනෙල්ල රවුමට කැරකුවොත් කරකැවීමේ වේගය නිසා ගිනි වලල්ලක් අපිට පේනවා. එතකොට සිංහ රජු දුවනකොට ගිනි වලල්ලක් පේන්නේ කොහොමද? මේ සිංහ රජුරෝ කොයි වගේද කියලා සඳහන් කරනවා. කේසර සිංහයා සුදු පාටයි. ශරීරයේ පුරාම වැවුන ලෝම තමයි තියෙන්නේ. සාමාන්‍ය අපි දකින සිංහයන්ගේ මුහුණේ විතරක් ලෝම තියෙනවනේ. කේසර සිංහයාගේ මුළු ශරීරයම සුදුම සුදු පාට ලෝම වලින් වැහිලා තියෙන්නේ. සඳහන් කරනවා ඔහුගේ මුඛය, නහය මුල, පාදවල, අත්වල, ඇඟිලි පුඩු ලාක්ෂා වර්ණයි, තද රතු පාටයි කියලා සඳහන් කරනවා. පිටේ තියෙනවා ඉරි තුනක්. හිසෙන් පටන් ගත්ත මේ ඉරි රතු පාටයි. සුදු පාට ලෝම මත රතු පාට ඉරි. වම් පැත්තෙන් තියෙන රතු ඉර වම් පාදයේ දනමඩල දක්වා ගමන් කරලා රවුමක් කැරකිලා නතර වෙනවා. දකුණු පැත්තේ ඉරත් එහෙමයි. මැදින් තියෙන ඉර වල්ගේ කෙරවලින් ඉවර වෙනවා හිසින් පටන් අරගෙන. ඉතින් අර දුවනකොට මේ රතු පාට තමයි ගිනි වලල්ලක් වගේ පේන්නේ. ඒ තරම්ම වේගින් දුවනවා. ඊළඟට සඳහන් කරනවා මේ සිංහ වර්ග කොච්චර ඉන්නවද කියලා. ධර්මයේ සඳහන් කරනවා සිංහ වර්ග කීපයක්. කාලසීහ. නැත්නම් මුලින්ම සඳහන් කරනවා තිනසීහ. තිනසීහ කියලා සිංහෙක් ඉන්නවා අලු පාටයි. පරවියාගේ පාටට සමානයි කියලා සඳහන් කරනවා. මේ සිංහයා තනකොළ තමයි අනුභව කරන්නේ. ඔන්න තනකොළ අනුභව කරන සිංහයෝ ගැන අපි දැනගන්නේ ධර්මයෙන් තමයි. ඊළඟට ඉන්නවා කාලසීහ. වෘෂභයෙක් වගේ කළුයි කියලා සඳහන් කරනවා. හැබැයි ඔහු තනකොළයි අනුභව කරන්නේ. ඊළඟට ඉන්නවා පණ්ඩුසීහ. පඬුවන් පාටයි. කියන්නේ ගුරු පාටයි වගේ. මේ සිංහයා අනුභව කරන්නේ මස්. ඊළඟට ඉන්නවා කේසර සීහ. කේසර සිංහයාත් මස් තමයි අනුභව කරන්නේ. දැන් අර මනෝසිලා තලයේ ඇඟමැලි කඩලා මේ සිංහයා 3 වතාවක් කෑ ගහනවා. හැබැයි කෑ ගහන්න කලින් හොඳට වටපිට බලනවා කියලා සඳහන් කරනවා. මොකටද වටපිට බලන්නේ? අන්‍ය වූ සත්වයන් කෙරෙහි තියෙන අනුකම්පාව හින්දායි වටපිට බලන්නේ. මස් කාලා ජීවත් වෙන මේ සතාට කොහෙන්ද අනුකම්පාවක්? නමුත් සඳහන් කරනවා මේ සිංහ රජු කල්පනා කරනවලු මට දවසකට ඕනේ එක ගොදුරයි. නමුත් කේසර සිංහයාගේ හඬ ඇහුනහම සත්තු කොච්චර බය වෙනවද කියලා වෙනම විස්තර කරනවා. කැලෑවේ ඉන්න සත්තු ආරක්ෂිත ස්ථාන හොයාගෙන කැලෑවෙම දුවනවා. ගුල් වලින් එළියට ඇවිල්ලා ඉන්න සර්පයෝ, මීයෝ, මුගටි වාගේ සත්තු මේ හඬ ඇහෙනකොටම ගුලටම ආපහු රිංගනවා. වතුරෙන් ගොඩට ඇවිල්ලා ඉන්නේ ඉඳිබුවෝ, කැස්බෑවෝ වාගේ සත්තු එය ආපහු වතුරටම යනවා. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ ආදී සත්තු බිමට බැහැලා ඉන්නවා නම් ආහාර ගන්න ඒ සත්තු නැවත අහසටම ගොඩ වෙනවා. මේ ආදි වශයෙන් ගම් නියම් ගම්වල වරපට දාලා බැඳලා ඉන්න
රජ්ජුරුවන්ගේ ඇත්තු පවා මේ සිංහයාගේ හඬ ඇහුණොත් වරපට කඩාගෙන මල මුත්‍ර පිට කරගෙන දුවනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම්ම මේ හඬට බයයි. ඒ තරම් සත්තු මේ හඬට බය වෙනකොට මේ කැලෑවේ කඳු මුදුන් වල නොයෙක් සත්තු එළූ මෝ කුළුහරක් ඇත්තු මේ නොයෙක් සත්තු නැගලා ඉන්නවා ආහාර ගන්න. මේ හඬ ඇහුනොත් 100,000 ගණන් ප්‍රපාතවල පෙරෙල්ලා මැරෙනවා. මේ සිංහයා කැමති නෑ කියලා කියනවා. තමන් වෙනුවෙන් එහෙම සත්තු පිරිසක් මැරෙනවට. ආන් ඒක නිසා තමයි කරුණාවෙන් වටපිට බලනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ සිංහයා කිසිම සතෙකුට බය නැහැ. කැලෑවේ ඉන්න සිංහ රජු. එතකොට මේ සිංහයාට බය නැති තවත් අය ඉන්නවද කියලා සඳහන් කරනවා. මේ සිංහයාට බය නැති තවත් අය ඉන්නවා කියලා. ස්වල්ප වශයෙන්. කවුද සිංහයාට බය නැත්තේ කේසර සිංහයාට? සමසීහ. මේ වගේම සිංහෙක් ඔහුට බය නැහැ. ඒ කියන්නේ කේසර සිංහයෙකුට කේසර සිංහෙක් බය නැහැ. ඊළඟ සඳහන් කරනවා හත්ති අජානීයෝ. අජානීය ඇත්තු බය නැහැ. අශ්ව අජානීයෝ. අජානීය අශ්වෝ බයත් නැහැ. වෘෂභ අජානීයෝ. අජානීය වෘෂභයෝ බයත් නැහැ. එහෙනම් සමසීහ හත්ති අජානීය අශ්ව අජානීය වෘෂභ අජානීය තවත් ඉන්නවා පින්නතුනි පුරුෂ අජානීය. අජානීය පුරුෂයෝ මේ සිංහයාට බයත් නැහැ කියලා කියනවා. කොහෙද අජානීය පුරුෂයෝ උපදින්නේ? අජානීය පුරුෂයෝ උපදින්නේ කපිලවස්තුවේ. ඒක දීර්ඝ විස්තරයක්. අජානීය පුරුෂයෝ උපදින්නේ කපිලවස්තුවේ. ඊළඟට තවත් අජානීයයන් උපදිනවා නම් උපදින්නේ මේ ඔබේ මගේ මේ පිම්බිමේ. ලංකාව අජානීයන් උපදින රටක්. ආන්ගේ අජානීය පුරුෂයෝ මේ සිංහයාට බය නැහැ. අපේ අජානීය පුරුෂයෝ කියලා කියන්නේ දස මහ යෝධයෝ වගේ. නන්දි මිත්‍ර යෝධයාගේ හිම කායික ශක්තිය සඳහන් කරලා තියෙන මිනිස්සු කෝටි 100කට වැඩි කියලා. ඉතින් එහෙම පුරුෂයෙක් මෙහෙම සිංහෙකුට බය නැහැ කියලා කියන්නේ. ඒකට හේතුව තමයි සක්කාය දිට්ඨිය. හැමෝගෙම ශක්තිය සමානයි. ඒ නිසා මම බය නැහැ කියන හැඟීම හැමෝම ළඟ තියෙනවා. ඊටත් අමතරව මේ සිංහයාට බය නැති තව කවුරුවත් ඉන්නවද? තවත් ඉන්නවා. ඒ තමයි මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේ බයත් නැහැ. ඒ කියන්නේ මහරහතන් වහන්සේ ගාවත් සක්කාය දිට්ඨියක් තියෙනවද? එහෙම එකක් නැහැ. මහරහතන් වහන්සේ කිසිම ආසාවක් නැහැ. ඒකනේ ධර්මයේ සඳහන් කළේ. යම් කෙනෙක් ළඟ තණ්හාව තියෙනවනම් ඔහුට බයක් තියෙනවා, දුකක් තියෙනවා. නමුත් රහතන් වහන්සේ ගාව දුකක් නැහැ. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය නිසා ශෝකය උපදිනවා. තණ්හාය ජායති භයං. තණ්හාව නිසා බය උපදිනවා. රහතන් වහන්සේට මේ දෙකම නැති නිසා මේ සිංහයාට රහතන් වහන්සේ බයත් නැහැ. අනාගාමින් වහන්සේලා බයත් නැහැ කියලා සඳහන් කරනවා. මෙන්න මේ වාගේ සුළුතරයක් සිංහ රජුරවන්ට බය නැහැ. අනිත් සියලු දෙනාම සිංහ රජුරවන්ට බයයි. ඊළඟට තවත් සිංහයා ගැන කරුණු සඳහන් කරනවා.
මේ සිංහයා නැගිටලා අඟමැලි කඩලා 3 පාරක් කෑ ගහලා වමට හෝ දකුණට පනිනවා කියලා. ඒ වමට හෝ දකුණට පැන්නොත් සඳහන් කරනවා උසබ මාත්‍රයක් පයින්නවා කියලා. උසබ මාත්‍රය කියලා කියන්නේ මීටර 85ක් ඉන්න තැන ඉඳලා පැත්තට පයින්නවා කියලා කියන්නේ. මීටර 85ක් කියලා කියන්නේ අඩි 280ක්. ඉන්න තැන ඉඳලා පැත්තට පයින්නවා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ සිංහයා කොහොමද උඩ පනිනවා නම් එක තැන ඉඳලා උඩ පනිනවා නම් මේ කියන්නේ මේ සිංහ රජුගේ කායික ශක්තිය. උසබ 4ක් එහෙම නැත්නම් උසබ 8ක් තනි තැන උඩ පනිනවා කියලා. උසබ 4ක් කියලා කියන්නේ මීටර් 642ක්. අඩි නම් 1220ක්. උසබ 8ක් කියලා කියන්නේ අඩි වලින් සඳහන් කළොත් අඩි 2240ක්. තනි තැන උඩ පයින්නවා මේ සිංහයා. ඊළඟට සඳහන් කරනවා සමතලයක ඉඳලා ඉදිරියට පයින්නවා නම් සමාන පොළවක ඉඳලා සිංහයා ඉස්සරහට පයින්නවා නම් උසබ 16ක් නැත්නම් 20ක් පයින්නවා කියලා. ඒ කියන්නේ මීටර වලින් සඳහන් කෙරුවොත් මීටර 1365ක්. උසබ 16ක් කියලා කියන්නේ. උසබ 16ක් කියලා කියන්නේ අඩි නම් තවත් විශාල ප්‍රමාණයක්. නැත්නම් සඳහන් කරනවා අඩි නම් කොච්චරද? අඩි 4480ක් කියලා. ඒතර උසබ 20ක් වුණොත් මීටර 1700ක්. අඩි නම් 5600ක්. 5660. නැපින්නතුනි 5600ක්. ඊළඟට සඳහන් කරනවා පර්වතයක ඉඳලා ඉදිරියට පයින්නවා නම් කන්දක් උඩ ඉඳලා ඉස්සරහට ඈතට පයින්නවා නම් උසබ 60ක් නැත්නම් 80ක් පයින්නවා කියලා. උසබ 60ක් කියලා කියන්නේ මීටර නම් 5120ක්. කියන්නේ කිලෝමීටර 5කට වඩා දුර කන්දක් උඩ ඉඳලා පැන්නොත් පනිනවා. එහෙම නැත්නම් මීටර 6827ක් ඈතට පනිනවා කන්දක් උඩ ඉඳලා පනිනවා නම්. ඊළඟට සඳහන් කළා මේ සිංහ රජුරු මේ තරම්ම ප්‍රබලයි. මේ තරම්ම ශක්තිමත්. ඒ තරම් උඩින් ඈතට යන නිසා මේ සිංහ රජුරු හරියට නිකන් ආකාශචාරී වගේ අහසින් යනවා වගේ. ධානලාභී වගේ අහසින්ම යනවා. අභිඥාලාභී වගේ කියලා සඳහන් කරනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සිංහයෙකුට උපමා කරගන්නවනේ. අපේ ත්‍රිපිටකයේ තවත් බොහෝ තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ යම් යම් චරිතවලට උපමා කරලා අපිට දහම් දේශනා කරපු තැන්. ඒ නිසා අංගුත්තර නිකායේ පංචක නිපාතේ සහ දසක නිපාතේ මේ විදිහට සිංහයෙකුට උපමා කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක තමන් වහන්සේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට උපමා කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සුනක්කත්ත සූත්‍රයේ ඒ වගේම අංගුත්තර අටක නිපාතේ තමන් උසස් බ්‍රාහ්මණයෙක් හැටියට දේශනා කරලා තියෙනවා. සංයුක්ත නිකායේ තමන් ඊතා දක්ෂ මාර්ගෝපදේශකයෙක් හැටියට කරුණු දක්වලා තියෙනවා. සේල සූත්‍රයේ නම් තමන් වහන්සේ රජෙක්. ඒ වගේම මේ සීහ සූත්‍රයේ තමන් වහන්සේ සිංහයෙකුට උපමා කරලා කරුණු දේශනා කරලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් සූත්‍රවල මේ වගේ කරුණු සඳහන් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි දැන් මේ සිංහ රජු භාග්‍යතුන් වහන්සේට සමාන වෙන්නේ කෙසේද? නැත්නම් භාග්‍යතුන් වහන්සේ සිංහ රජුට සමාන වෙන්නේ කොහොමද? මේ කාරණාව ටිකක් සූත්‍රයත් එක්ක සාකච්ඡා කරමු. ශ්‍රද්ධාව
බොහෝසේ දියුණු කරගන්න වටින සූත්‍ර දේශනාවක්. එමනම් මුලින්ම සඳහන් කළේ සිංහ රජු රන් ගුහාවේ වාසය කරන කාලය. දැන් සිංහයා ජීවත් වෙන්නේ ගුහා 4කනේ. අපි මේ ගුහා 4 මොකක්ද කියලා කීවා. එතකොට සිංහ රජු රන් ගුහාවේ වාසය කරන කාලය සමානයි භාග්‍යතුන් වහන්සේට කොහොමද? සඳහන් කරනවා දෙව්ලොවින් චුත වෙලා මව් කුසේ පිළිසිඳගෙන 10 මාසයක් මාතෘ ගර්භයේ වැඩ ඉඳලා මව් කුසින් මෙලව උපත ලැබලා පිය රජුරෝ විසින් හදලා දුන්න ඊටාම සැප සහිත මාලිගා 3ක ජීවත් වුණ කාලයේ සමානයි සිංහ රජු රත්තරන් ගුහාවේ වාසය කරන කාලය. ඊළඟට පින්නතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ පාරමිතා පුරපු අන්තිම ආත්ම භාවයේ හැටියට වෙස්සන්තර ආත්ම භාවයේ පංච මහා දන් දීලා මේ මහ පොළොව කම්පා කරමින් වෙවුලෝමින් දන් දීලා වෙස්සන්තර රජු අපවත් වෙලා තුසිත කියන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තරම් අති දීර්ඝ ආයුෂයක් තියෙන තුසිත භවනී දිව්‍ය සැප විඳ විඳ ඉඳලා සුදුසු කාලේ දෙවියන්ගේ ආරාධනාවෙන් පංච මහා විලෝකනය කරලා මාතෘ දිව්‍ය රාජයාගේ නැත්නම් මහා මායා දේවින් වහන්සේගේ කුසේ පිළිසිඳ ගන්නේ බොහොම ආශ්චර්යමත් විදිහට. මව් කුසේ ජීවත් වෙන කාලෙත් එහෙමයි. මව් කුසේ පිළිසිඳ ගන්නකොට නිමිති 32ක් ලෝක ධාතුවේ පහළ වෙනවා. ඉතින් මේ කාලය අපිට සියලු කාරණා සිහිපත් කරන්න කාලේ නෙවෙයි බවට පත් වෙනවා. ඒ නිමිති 32කින් අපි කීපයක් සිහිපත් කළොත් මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මාතෘ ගර්භයේ පිළිසිඳ ගන්නවත් එක්කම මේ මහ පොළොව හැම තැනින්ම වතුර මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සක්වලවල් 10000ක මහ පෘථුවිය ගැනයි මේ සඳහන් කරන්නේ. 10000ක් සක්වලේ මුළු මහ පොළොවේම වතුර මතුවෙනවා. මේ මුළු මහ පොළොව තලයේම සම්පූර්ණයෙන්ම නෙළුම් මල් වලින් වැහිලා යනවා. අහස් තලයේ සම්පූර්ණ නෙළුම් මල් වියනක් බවට පත් වෙනවා. කඳු සිකර කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන විශේෂ නෙළුම් වර්ගයක් පිපෙනවා. අහසේ ගිල්ලෙන කුරුල්ලු තටු ගහන එක නතර කරනවා. මහා සාගරයේ ජල රැලි නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි යොදුන් 84000ක් ගැඹුරු මේ මහා සාගරයේ සම්පූර්ණයෙන් මధుර රස වෙනවා කියලා සඳහන් කරනවා. පහළට ගලන ගංගා ගලන එක නවතිනවා. සාගරයේ වගේම ගංගාවල් වලත් නෙළුම් පිපෙනවා කියලා දේශනා කරනවා. බන්ධනගත සියලුම සත්වයෝ බන්ධන වලින් මිදෙනවා. අපායවල වල ගින්දර නිමෙනවා. සූර්යයන් 7ක් පෑවුවා වගේ කවදාවත් එළිය වැටෙන්නේ නැති ලෝකාන්තරික මහ නිරේට පවා එළිය වැටෙනවා. പ്രേත ලෝකේ ඉන්න සියලුම සත්වයන්ගේ බඩගිනි නිමෙනවා. සාපිපාසා දෙකම නැතුව යනවා. මේ ආදි වශයෙන් පහළ වෙන නිමිති 32 පිළිබඳව විශේෂයෙන් විස්තර සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම නිමිති 32ක් පහළ කරමින්
මාතෘ ගර්භයට වැඩම කරන මහ බෝසතාණන් වහන්සේ. හරියටම 10 මාසයක්ම මාතෘ ගර්භයේ වැඩ ඉඳලා. ඉන් පස්සේ සුදුසු කාලේ සුදුසු වෙලාවට මාතෘ ගර්භයෙන් නික්මෙනවා. ඉතින් මාතෘ ගර්භයෙන් නික්මිලා වයස අවුරුදු 29ක් වෙනකන් කාලයේ වැඩ ඉන්නවා. පිය රජුරුව හදලා දුන්න මාලිගා 3 ඇතුලේ. ඊටාම සැප සහිත මේ මාලිගාවල් වල මොන තරම් පංචකාමයක් භුක්ති විඳද කියන කාරණාව ප්‍රමාණයක් සීමාවක් නැහැ. ඒ තරම් සැපයක් විඳිමින් මේ මාලිගාවල් වල වැඩ හිටපු කාලයේ සමානයි සිංහ රජු රන් ගුහාවේ වැඩ ඉන්න කාලය. ඊළඟට සඳහන් කරනවා සිංහ රජු රන් ගුහාවෙන් නික්මෙන කාලය ගිහි සැප ගැන කලකිරිලා මාලිගාවෙන් නික්මිලා අබිනිෂ්ක්‍රමණය කරලා එකම රාත්‍රියෙන් රාජ්‍යයන් 3ක් පහු කරලා අනෝමා නදී තීරයේදී තමන්ගේ කෙස් වැටිය කපලා ගටිකාර මහා බ්‍රහ්මරාජයා අරගෙන ඇවිල්ලා දුන්න අෂ්ට පරිස්කාරයෙන් සැරසිලා අනුපිය අඹවනේ විවේක අරගෙන බිම්බිසාර රජුගේ රාජ්‍යයට පිණ්ඩපාතේ වැඩලා එදා රාජ්‍යයේදී බිම්බිසාර මහරජුරුව මුණ ගැහිලා රජුට ප්‍රතිඥා දුන්න කාලේ. මොකද්ද රජුට ප්‍රතිඥා දුන්න කාලේ? බිම්බිසාර රජුරුව මහ බෝසතාණන් වහන්සේ මුණ ගැහිලා රජුරුවන්ගේ රාජ්‍ය බෝසතාණන් වහන්සේට පූජා කළා. බෝසතාණන් වහන්සේ ඒ රාජ්‍ය ප්‍රතික්ෂේප කරලා කියනවා මහරජා මට ලැබෙන්න තිබිච්ච චක්‍රවර්ති රාජ්‍ය අත්හැරලා දාලා මම ලෞතුරා සම්මා සම්බෝධිය හොයාගෙනයි පිටත් වෙන්නේ. මහරජා ඔබේ රාජ්‍ය ඔබම පාලනය කරන්න. මහ බෝසතාණන් වහන්සේ එහෙම සඳහන් කරාම බිම්බිසාර මහ රජුරුව බෝසතාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හොයන ඒ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගත් දවසට ඉස්සෙල්ලාම මගේ රාජ්‍යයට වඩින්න කියලා බිම්බිසාර රජුරුව කරපු ආරාධනාව පිළි අරගත්ත කාලය සමාන කරනවා මහ බෝසතාණන් වහන්සේ මාලිගාවෙන් නික්මීම සිංහ රජු රත්තරන් ගුහාවෙන් නික්මීමට සමානයි කියලා. සිංහ රජු ඇඟමැලි කඩන කාලයට සමානයි බිම්බිසාර මහ රජුරුව බෝසතාණන් වහන්සේගෙන් කරපු ඉල්ලීමට ප්‍රතිඥා දීලා ආලාර කාලාමාදී තවුසන් හොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් තමන් වහන්සේ හොයන මේ උතුම් නිවන සාක්ෂාත් කරගන්න මගක් ඒ අය ළඟ නැති බව දැකලා තමන් වහන්සේම තනියම ඒ මග හොයන අදිෂ්ඨානය ඇති කරගෙන සියල්ලන්ගෙන් වෙන් වෙලා ශරීරයට මහ දුක් දිදී අත්තකිලමතාණු යෝගයෙන් දුෂ්කර ක්‍රියා සමය ගත කරමින් 6 අවුරුදු කාලයක් නිමක් නැති මහ දුක්ඛන්දරාවක් විඳලා අවුරුදු 6ක් ගෙවිලා යනකොට මේ අත්තකිලමතාණු යෝගයේ තුලින් කවදාවත් විමුක්තිය ලබන්න බැරි බව අවබෝධ කරගත්ත මහ බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට නැවත එළඹුණා. නැවත පිණ්ඩපාතේ වැඩියා. හොඳට දානේ වැළඳුවා. කය ශක්තිමත් කරගත්තා. දැන් ශරීරය බොහොම ශක්තිමත්. ශරීරය බොහොම පුෂ්ටිමත්. මධ්‍යම ප්‍රතිපදාවෙන් කාලය ගත කරන මේ කාලේ
ලෞතුරා බුද්ධත්වයේ ලබන්න උන්වහන්සේගේ පාරමිතාව මුදුන්පත් වෙන කාලේ ආසන්න වෙමින් තියෙනවා. මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ප්‍රදේශයෙන් නික්මිලා ක්‍රමක්‍රමයෙන් බෝමැඩ හොයාගෙන වඩිනවා. ආන්ගේ වඩින අතරතුර සේනානී නියම් ගමේ අජපාල කියන නුගරුක්ෂයේ මුල එදා රාත්‍රිය පහන් කළා. සේනානි දියණිය මේ නුග ගහේ ඉන්න රුක්ෂ දේවතාවාට බාරයක් වෙලා තිබුණා. පිරිමි පුතෙක් ලබන්න ඕනේ කියලා. ඇගේ බලාපොරොත්තුව ඒ විදිහටම මුදුන්පත් වුණා. ඒ නිසා අවුරුද්දක් පාසා සේනානි දියණිය මේ රුක්ෂ දේවතාවාට දානයක් පූජ කළා. හරියටම හෙට දවස සේනානි දියණියගේ බාරය ඔප්පු කරන දවස. සේනානි දියණිය මේ ආහාර පූජාවට සූදානම් වුණේ සුවිශේෂී විදිහට. එක විශේෂ දානයක්. මේ ආහාරය හදන්නේ කිරි ආහාරය දිය මිශ්‍ර කරන්නේ නැතුව. වැල්මී වනාන්තරයක එළදෙන්නු 500කට කෑම දෙනවා. වැල්මී වනාන්තරයෙන් කෑම දීලා 500 දෙනාටම ගඟෙන් වතුර දෙනවා. කාලයක් මෙහෙම කරගෙන ගිහිල්ලා අර 500 දෙකට බෙදලා 250කට ගඟෙන් වතුර දෙනවා. ඉතුරු 250ට ගඟෙන් වතුර බොන දෙන්නුන්ගෙන් කිරි දොවලා කිරි බොණ්ඩ දෙනවා. වතුර දෙන්නේ කිරි දෙන්නේ. තවත් කාලයක් යනකොට කිරි බොන දෙන්නු දෙකට බෙදලා අර දෙන්නුන්ගෙන් 125කකින් කිරි දොවලා අනික් 125ට දෙනවා. ඒ 125ත් දෙකට බෙදනවා. ඒ දෙන්නුන්ගේ කිරි දොවලා අනික් පිරිසට පොවනවා. මෙහෙම දෙන්නු 8 දෙනෙක් බවට පත් වෙනකන් අඩු කරගෙන එනවා. අන්තිමට ඒ දෙන්නු 8 දෙනාගෙන් කිරි දොවල තමයි මේ කිරිබතට කිරි සකස් කරගන්නේ. සේනානි දියණිය ඊතා ප්‍රනීත කිරිබතක් හදන්න අවශ්‍ය සියලු දේවල් සම්පාදනය කළා. ලිප මොලෝලා කිරි ලිපේ තියලා හාල් දාලා කිරි පැහෙනවා දැන්. සඳහන් කරනවා දක්ෂිනා වර්තව කැරකි කිරි පැහෙනවා කියලා. මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ ලිපට ගිනි මොලවනවා. ඒක සේනානි දියණියට පේන්නේ නැහැ. මහා බ්‍රහ්මරාජයා කිරිබතට ඉහලින් ඡත්‍රය අල්ලගෙන හිටිය කියලා සඳහන් කරනවා. පාන්දර වෙනකොට පලාතම සුවඳ හමමින් ප්‍රනීතව කිරිබත සූදානම් වෙනවා. සේනානි දියණිය ලක්ෂයක් වටින තලියකට මේ කිරි ආහාරය බෙදාගෙන ලක්ෂයක් වටින තලියකින් මේ කිරි ආහාරයක වහගෙන හිස මත තියාගෙන ගෞරවපූර්වකව ශ්‍රද්ධා පෙරදැරිව අජපාල නුගරුක මුලට යනවා. බෝසතාණන් වහන්සේ නුගගහ මුල වැඩ ඉන්නවා. ඇයි හිතන්නේ රුක්ෂ දේවතාව කියලා. හිතේ උපන් පහන් සංවේගයෙන්ම මහ බෝසතාණන් වහන්සේගේ අතමත කිරිබත් තලිය තියෙනවා. බත් තලිය තියලා ඇය ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි මගේ පැතුම මුදුන්පත් වුණාසේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවත් එලෙසින්ම මුදුන්පත් වේවා. ඇයටත් ආශිර්වාද කරලා
මහබෝසතාණන් වහන්සේ ඒ කිරි ආහාර තලිය බාරගන්නවත් එක්කම එදා ගටිකාර මහා බ්‍රහ්ම රාජෝත්තමයාණන් ගෙනල්ල දුන්න අෂ්ට පරිෂ්කාරයේ තිබිච්ච පාත්‍රයේ මෙතෙක් පාවිච්චි කළ පාත්‍රය අතුරුදහන් වෙනවා. ඒක පින්නතුනි න්‍යාය ධර්මයක්. මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ ලබන්න කලින් දවසේ දන් වළඳන්නේ ලක්ෂයක් වටින රන් තලියක කියලා සඳහන් කරන්නේ. ඒ නිසා පාත්‍රය අතුරුදහන් වෙනවා. බෝසතාණන් වහන්සේ කිරි ආහාර තලියත් අරගෙන නදී තෙරට වැඩම කරලා ලෞතුරා බුද්ධත්වයේ ලබන්න සූදානම් වෙන බෝසත්වරු පැන් පහසු වෙන සුප්‍රතිෂ්ඨිත කියන තොටුපලෙන් උන්වහන්සේ පැන් සැනහිලා නැවත ගොඩට වැඩලා කිරිබත් තලියේ තියෙන කිරිබත් පිඩු 49කට පිඩු කළා කියලා සඳහන් කරනවා. එක පිඩුවක් තල් ගෙඩියක් තරම් විශාලයි කියලායි සඳහන් කරන්නේ. පිඩු 49ම වළඳන්නේ දවස් 49කට ප්‍රමාණවත් වෙන්න. අදිෂ්ඨාන පූර්වක රන්තලිය ගඟට දාලා ගඟෙන් එතර වෙලා බෝමැඩ හොයාගෙන බෝසතාණන් වහන්සේ වැඩම කරනවා. මේ වෙලාවේ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන එන සොත්තිය නම් බමුණේ මහබෝසතාණන් වහන්සේට තනමිටි 8ක් දෙනවා. ඒ තනමිණියට 8ත් බාර අරගෙන මනාව දෙවියන් විසින් සැකසූ මාවතේ මහබෝධීන් වහන්සේ ළඟට වැඩම කරලා රිදීවන් කඳ සහිත විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධිරාජයන්න් වහන්සේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා සුදුසු දිසාවේ 14 රියන් වජ්‍රාසනයේ මත මේ තන අතුරලා මහබෝසතාණන් වහන්සේ ඒ මත වැඩ ඉන්නේ අදිෂ්ඨාන පූර්වකව. සිංහ රජු ඇඟමැලි කඩන කාලය සමානයි සුජාතා සිටුදියණියගේ කිරි ආහාර දානයේ බාර අරගෙන පිඩු 49කට පිඩු කරලා ඒ කිරි පිඩු වළඳපු කාලය. ඊළඟට තින සිංහ රජු ශරීරයේ සැලවීම. ඇඟේ දූවිලි තියෙනවා නම් ඉවත් වෙන්න කියලා සිංහ රජුරෝ තුන් වතාවක් ඇඟ ගසලා දානවා. ඒ කාලේ තමයි කිරිපිඬු වළඳලා තනමිටි 8 අරගෙන දෙවියන් බඹුන් ගඳින් මලින් සුවඳින් පූජා කරන වෙලාවේ දෙවියන් විසින්ම සැකසූ අපූර්ව මාර්ගයෙන් මහ බෝධීන් වහන්සේ මුලට වැඩම කරලා බෝධීන් වහන්සේ ළඟ නැගෙනහිර දිහාවට මුහුණලා තනමිටි අතුරලා වජ්‍රාසනයේ මත වැඩ ඉඳගෙන ලෞතුරා බුද්ධත්වයේ සඳහා උන්වහන්සේ මේ වෙලාවේ චතුරංග සමන්නාගත වීරිය අධිෂ්ඨාන කරනවා. මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතුත් වියලී ඒවා. ඇටත් නහරත් ඉතුරු වෙතුත් ඉතුරු වේවා. ලෞතුරා බුදු බව නොලබා මේ වජ්‍රාසනයෙන් නැගිටින්නේ නැහැ කියලා අධිෂ්ඨාන කළා. මේ වෙලාවේ මාර දිව්‍ය පුත්‍රයා 10000ක් සක්වලින් මාරියෝ අරගෙන ඇවිල්ලා මහබෝසතාණන් වහන්සේට කරදර කරන්න උත්සාහ කළා. පිනතින් වැහි 9ක් වැස්සෙව්වා. නමුත් ඒ කිසිම වැස්සකින් පළක් වුණේ නැහැ. ආයුධ වැහි, සර්ප වැහි, ගිනි අඟුරු වැහි, උණුවලු වැහි, මඩ වරුසා, පර්වත වරුසා, නොඑක් වරුසා වැස්සෙව්වා. හැම එකක්ම මහබෝසතාණන් වහන්සේ ළඟ මලක් වෙලා බිම වැටුණා. මාරයා පරාදයි. මාරයාට දෙයක් කරන්නම බැරි වුණ නිසා මාරයා තමන්ගේ ආයුධයෙන් දාලා කිව්වා. මාරයාගේ ආයුධේ භයානක අවියක්. මේ අවියෙන් දාලා ගහපුවාම සඳහන් කරනවා මහමෙරට ගැහුවොත් උණ දැල්ලක් කපලා දානවා වගේ මහමෙර කැපිලා යනවා කියලා. නමුත් මෙතරම් භයානක අවිය
හඬ නගාගෙන ගිහිල්ලා මහබෝසතාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් ඡත්‍රයක් වගේ නැගී හිටියා. මාරයට කරගන්න දෙයක් නැති තැන. බෝසතාණන් වහන්සේට කතා කරනවා සිද්ධාර්ථ නැගිටින්න. ඔය ආසනේ ඔබට නෙමෙයි අයිති, ඔක මට. ඔක මගේ ආසනේ. බෝසතාණන් වහන්සේ අහනවා සාක්ෂි තියනවද කියලා. වසවර්ති මාරයා සඳහන් කරන්නේ මාර පිරිස සාක්ෂි කියනවා කියලා. ඒත් එක්කම දස බිම්බරක් මාරසෙනග එක හඬින් සාක්ෂි කියනවා. අපි සාක්ෂි කියලා. මේ මහ පොළොව යොදුන් ගානක් යටට වෙවුලවන්න තරම් මේ හඬ කියලා සඳහන් කරනවා. යොදුන් ගානක් යටට කම්පා කරවන්න තරම් ඒ හඬ ප්‍රබලයි. ඒ තරම් මාර පිරිසක්. මාරේ අරන් එල්ල බිම්බර 10ක්. මේ මහ පොළොව යම් තරම් බරද ඒ වාගේ බර 10ක් කියලා සඳහන් කරනවා. බිම්බර 10ක් කිව්වේ එකයි කියලා. මාරයට බය වෙලා දෙවි බඹුන් සියලු දෙනාම බෝසතාණන් වහන්සේ අත්හැරලා ගිහිල්ලා. බුද්ධ වංශ අට කතාවේ නම් සඳහන් කරනවා දෙවි බඹුන්ගේ බයවීම මොකක්ද? පහලට ගලගලා තිබිච්ච ගඟ උඩුගම් බලා ගැලුවා කියලා. මාර පිරිසට බයි. ස්වභාව ධර්මයේ පවා කැළඹුණා. ඒ තරම් භයානක මාර පිරිසක් එනකොට මහබෝසතාණන් වහන්සේට බය හිතුනේම නැද්ද කියලා සඳහන් කරන්නේ. සඳහන් කරනවා අල්ප මාත්‍ර බීතියක් නැහැ. මාරයාගේ පිරිස මෙච්චර ලොකු වුණත් බෝසතාණන් වහන්සේ හිතන්නේ මේ ආසනයේ වෙනුවෙන් ලෞතුරා බුදු බව වෙනුවෙන් මම පූර්ණේ කරපු පාරමිතා 10ක් තියෙනවා. ඒ පාරමිතා සියල්ල එකතු කරලා එක ගිනි හුලක් බවට පත් වෙනවා නම් මාරයාගේ පිරිස ගිනි හුලක් ළඟ මට පළඟැටියෝ විතරයි කියලා. ඒ නිසා අල්ප මාත්‍ර බයක්. රෝම කූපයක් සැලවීමක්වත් මහබෝසතාණන් වහන්සේට නැහැ. පුතේ පොඩි වෙලාවක් නවත්තන්න වෙයි. වසවර්ති මාරයා සඳහන් කළත් තමන්ට සාක්ෂි තියෙනවා කියලා. මාර පිරිසත් සාක්ෂි සැපෙව්වා. මාරයා අහනවා සිද්ධාර්ථ උඹටත් තියෙනවද සාක්ෂි කියලා. මහබෝසතාණන් වහන්සේ සඳහන් කළේ මා විසින් මේ වජ්‍රාසනයේ පතාගෙන මේ සංසාරේ කොච්චර පාරමිතා පිරුවද? ඒ පාරමිතා සියල්ල ආවර්ජනය කරන්න මට අවශ්‍ය නැහැ. වෙස්සන්තර මහරජුරු මේ මහ පොළොව කම්පා කරවමින් මහා දාන දුන්නා. එදා මම දෙන දාණය දරා ගන්න බැරුව මම දෙන දාණය ඉවසන්න බැරුව සියවර දහස්වර කම්පා වුණ මහ පෘථුවිය අද මට සාක්ෂි කියන්නේ නැද්ද කියලා මහ පොළොව දිහාට ශ්‍රී හස්ත ධාතුව යොමු කළා පමණයි. මේ මහ පොළොව සියවර දහස්වර ලක්ෂවර ගුගුරා කම්පා වෙනකොට යදුන් 100ක් විතර උස ගිරිමේ කළා නම් මාරයාගේ හස්තියා බෝසතාණන් වහන්සේ දිහා බලාගෙන දන ගැහුවා. මාර පිරිස මහ පුළුන් ගොඩකට හුලං වැදුනහම ඒ පුළුන් සීකඩ ඉහිරෙනවා වගේ දෙන්නෙක් එක මග නොයා පැනලා දිව්ව කියලා සඳහන් කරන්නේ. ඉර බැහැලා යන්න කලින් මාර පරාජය කරලා මහබෝසතාණන් වහන්සේ දෙවියන් බඹුන් නැවත වතාවක් ගඳින් මලින් පූජා කරන වෙලාවේ අනුලෝම පටිලෝම ඥානයේ නැමැති පත්තෙන් පටිච්ච සමුප්පාදයේ නැමැති මේ සාගරේ කාල් ගාලා මේ සාගරයේ පතුලෙන් හොයා ගන්නවා සරුවඥතා ඥානයේ නැමැති මේ ලෝකයේ වෙන කිසි කෙනෙකුට දෙවෙනි කරන්න බැරි. මේ ලෝකයේ වෙන කිසි කෙනෙකුට සමාන වෙන්න බැරි
සකල ලෝක ධාතුව පිළිබඳවම අහවල් දේ දන්නේ නෑ කියලා කාරණාවක් නැතුව සියල්ල අවබෝධ කරගන්න සර්වඥතා ඥානය ලබා ගන්නවා. පටිච්ච සමුප්පාදේ නැමැති සාගරයේ කැළඹීම තුළින් ආන්ගේ ඥානය ලබාගෙන සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරනවත් එක්කම 10,000ක් සක්වල නැවත කම්පණය වෙමින් ප්‍රකම්පණය වෙනවා. මහබෝසතාණන් වහන්සේ කී කාලයක් සංසාරේ දුක් විඳලාද? ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කිරීමේ උදාර පරමාර්ථයෙන් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. විශ්වයට පායපු විමුක්තියේ සූර්යා ලෝක ධාතුවට පායපු වෙලාව. මෙන්න මේ කාලය කෙලෙස් කුණු දූවිලි ඔක්කොම ඉවත් කරපු දවස සිංහ රජු ඇඟ ගසා දාලා දූවිලි ඉවත් කිරීමට සමානයි. ඊළඟට සිංහයාගේ 4 දිසා බැලීම. සිංහයා ගුහාවෙන් එළියට ඇවිල්ලා අර සත්තු ඉන්නවද කියලා 4 දිහාව බලනවා. ඊට සමානයි සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයන්ගේ මී පිඬු දානේ පිළි අරගෙන වෙළඳ දෙබෑයන්ට ආශිර්වාද කරලා මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙන මොකද මහා බෝසතාණන් දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ලෝක සත්වයාට දහම් දේශනා කරන්න කල්පනා කරාම රාගයෙන් රත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච ලෝකයකට මේ ගැඹුරු දර්ශනය දේශනා කළාට උන්ට තේරෙයිද කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ නැත්තම් ලෝකෙම විනාසයි, අපි ඉවරයි කියලා හිතුණා දෙවියන්ට බ්‍රහ්මයන්ට. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කැළඹෙන වෙලාවේ දහම් නොදෙසයිද කියලා මහ බඹු භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවා දේශේතු සුගතෝ ධම්මං දේශේතු භගවා ධම්මං. ස්වාමීනි ධර්මයේ දේශනා කරනසේක්වා. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. මහ බඹු ආරාධනා කරනකොටත් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්න තීරණය කරලා ඉවරයි. මේ මැලි බව ෂණයකට ඇති වෙන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලාට මේ මැලි බව ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඒක නිසා මහා බ්‍රහ්මයාට සඳහන් කරනවා මහා බ්‍රහ්මයේ අමාදුර ඇරිය සදහැ අත්තෝ සදහැ මුදත්වා කියලා. එහෙම සඳහන් කරලා මංගල ධර්ම දේශනාව සඳහා 5 වග මහණුන් හොයාගෙන ගිහිල්ලා බරණැස ඉසිපතනයේදී 5 වග මහණුන්ට ධම් දේශනා කිරීම සඳහන් කරනවා. සිංහ රජු 4 දිශාව බැලීමට සමානයි කියලා. පින්නතුනි මේ ධර්ම දේශනාව සිද්ධ කරනකොට නිසීහ සූත්‍රයේ සඳහන් කරනවා සිංහ රජුරු 3 පාරක් නාද කරනකොට යොදුන් 48ක් ඈතට ඇහෙනවා කියලා. සිංහයාගේ හඬ යොදුන් 48ක් ඈතට ඇහෙනවා. පින්නතුනි යොදුන් 48ක් නෙමෙයි සතපුම් 48ක් ඈතට ඇහෙනවා. එහෙම නැත්තම් සඳහන් කරනවා යොදුන් 3ක් ඈතට ඇහෙනවා කියලා. ඉතින් යොදුනක් කියලා කියන්නේ 70ක්ම 16ක් කියලා කිව්වොත් 70ක්ම 48ක් විතරයි. ඒ අර්ථයෙන්ුයි එහෙම සඳහන් කළේ. කෙසේ වෙතත් යොදුන් 3ක් ඈතට ඇහෙනවා. මේ සිංහ රජුරු 3 පාරම කෑ ගහලා තමන් ඉන්න තැනින් ගමන් ආරම්භ කරනවා දුවන්න. ගමන් ආරම්භ කරාම යොදුන් 3ක් දුවලා නතර වෙලා කන් දීගෙන ඉන්නවා කියලා සඳහන් කරනවා. තමන්ගේ හඬ තමන්ගේ කනට එනකන්. ශබ්දයට වඩා වේගවත් සිංහ රජුරු. අහසේ යන යාත්‍රාවක් තියෙනවා. නිදහස් අහසේ යාත්‍රා කරන යාත්‍රාවලට වඩා ගස් ගල් උඩින් පර්වත උඩින් පැනලා දුවන මේ සිංහයා කොයිතරම් වේගවත්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් සිංහ රජු නාද කරනකොට යොදුන් 3ක් ඈතට ඇහෙනවා. සඳහන් කරනවා ශාක්‍ය සිංහ රාජයා
මංගල ධර්ම දේශනාව කරන වෙලාවේ යටින් අවීචියේ ඉඳලා උඩින් බවග්‍රේ දක්වා එනවා කියලා. ඊළඟට සඳහන් කරනවා සිංහ රජු ගොදුරු සොයා යෑම. අජපල් නුගරු මුලින් ඉක්මිලා. පස්වග මහණුන් සොයාගෙන යෑම ගොදුරු සොයා යෑමයි කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. සිංහ රජු ගොදුරු සොයා යෑමත් මෙතෙන්ට අන්තර්ගත කරාම තපස්සු බල්ලුකයන්ගේ දානේ පිළි අරගෙන අජපල් නුගරුක මුලදී දහම් දේශනා කරන්න කෙනෙක් සොයාගෙන යෑම. සිංහ රජු සිංහනාද කිරීම භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනකොට ධර්ම ශ්‍රවණය කරන්න කොයි තරම් දෙවි බඹුන් රැස් වෙලා හිටියද? පින්නතුනි සඳහන් කරනවා දේශනාව ඉවර වෙනකොට 18 කෝටියක් බ්‍රහ්මයෝ ධර්ම අවබෝධ කරගත්ත කියලා. ධර්මය අවබෝධ කරගත්ත දෙවියන්ගේ ප්‍රමාණයේ සීමාවක් නැහැ. නමුත් මනුස්ස ලෝකේ ධර්ම ශ්‍රවණය කරන්න හිටියේ 5 දෙනෙක් විතරයි. එයින් එක්කෙනෙක් ධර්ම අවබෝධය කළා. ආන් ඒ වෙලාවේ දෙවිය කොයිතරම් බීතියටපත් වුණාද? සිංහ රජුගේ හඬට සියලු ප්‍රාණීන් බීතියටපත් වෙනවා වගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට කවුද බීතියටපත් වුණේ? කල්ප ගණන් සැප සහිත නිමක් නැති සැප විඳ විඳ දිව්‍ය ලෝකවල ජීවත් වෙච්ච දෙවියෝ බීතියටපත් වුණා කියලා. කල්ප ගණන් සැපයි. නමුත් මේ ධර්ම දේශනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දක්වලා භාග්‍යතුන් වහන්සේ ත්‍රිලක්ෂණයේ මනාව පැහැදිලි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ කාරණාව 16 ආකාරයකට බෙදලා නැවත ඒක කොටස් 60000කට බෙදලා ධර්ම දේශනා කරනකොට දෙවියන්ට ඒක දරා ගන්න බැරුව ගියා. දෙවියෝ කල්පනා කරනවා නිට්ටයයි නිට්ටයයි කියලා අපි හිතාගෙන හිටියේ. නමුත් සියල්ලම අනිත්‍යයි. කල්පේ පුරාම සැප විඳපු දිවියෝ හිතනවා සැපයි සැපයි කියලා හිතාගෙන හිටියට කිසිම සැපයක් නැහැ. සියල්ල අනිත්‍යයි. එහෙමනම් අපිටත් හැමදාම මේ සැපේ ඉන්න බෑ, මේකෙන් මිදෙන්න වෙනවා. නැවත පහළට වැටෙන්න වෙනවා. ආන් එහෙම බීතියෙන් බීතියටපත් වුණා කියලා සඳහන් කරනවා. ඉතින් පින්නතුනි මේ කාරණා ටික නැවතත් ආපහු උපමා දක්ව නැවත දිගට ආයෙ විස්තර කරනවා. මේ කාරණා ටිකමයි නැවත කරුණු වලට ගොනු කරන්නේ. ඉතින් මේ උතුම් සීහ සූත්‍ර දේශනාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උතුම් බව, වටිනාකම, සියල්ලන්ට අසමාන බව, අසම සම බව මනාව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක්. දැන් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේ ගැන අවබෝධය ලබාගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන තව තුනුරුවන්ට සමීප වෙලා අපිටත් මේ සංසාරයෙන් එතර යන්න මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේගේ පිහිට පමණයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ කොයිතරම් ශක්තිමත්ද? මගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් ප්‍රබලද? මගේ ශාස්ත්‍රුන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කිසි කෙනෙකුට දෙවෙනි නෑ කියලා කල්පනා කරලා එවන් වූ ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් මං සදාකාලිකව සංසාරයෙන් අතමුදවන්න කියන චේතනාව උපදවාගෙන යමෙක් නිවැරදිව බුදුන් සරණ යනවන ඒක සතර අපායෙන් මිදෙන්න තියෙන පහසුම මඟ. එහෙනම් මනාව තිසරණ මත පිහිටලා භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය අවබෝධ කරගෙන අපිව සසරින් එතර කරවන්න මොනතරම් හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තියෙනවද කියන කාරණාව දැනගෙන කටයුතු කරලා
සතර අපායෙන් මිදිලා සුගතියෙන් සුගතියට යන්න වීරිය කරන්න. මෙවන් ශාස්තෘවරයෙක් ඉන්න වෙලාවේ මෙවන් ආරක්ෂාවක් අපිට තියෙන වෙලාවේ අපි මොකට තව සසර දුක් විඳින්න අතරමං වෙනවද? ඒ මහා මුනිంద్రයන් වහන්සේගේ ආශිර්වාදේ කරුණාව ඔබට මට ලැබිලා වහවහ උන්වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් සංසාරයෙන් එතර වෙන්න අපට වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා පානදුර අලුබෝමුල්ල ශාන්ති මාවතේ පජින්ති විශ්‍රාමික සොයිසා ගුරු මහත්මිය, පානදුර අලුබෝමුල්ල ශාන්ති මාවතේ පදිංචි රොස්ලින් පෙරේරා මහත්මිය, මතුගම පාර කුරුඳුවත්ත දුර්ගා නගරයේ පදිංචි විශ්‍රාමික කාන්ති සිල්වා ගුරු මහත්මිය යන මේ සදහැවත් පිරිස විසින් අද ධර්මදේශනාවේ අරමුණ 2022 පෙබරවාරි මාසේ 18 වන දින ජන්මදිනයේ යෙදෙන මාග්‍රට් සොයිසා ගුරු මහත්මියට සුබ උපන් දිනයක් වේවායි ආශිර්වාද කරන්නත්, මතු සසරේ නිවන් අවබෝධය සඳහා මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා, තව තවත් පින් රැස් කර ගැනීම සඳහා දීර්ඝායුෂ ලැබේවා, සුජීවත්ව සිටින සම්පත් පුතණුවන්, රවීන්ද්‍ර පුතණුවන්, චමින්ද පුතණුවන්, අනුෂා දියණිය, තුෂාරී දියණිය, ෂොරෝන්, ෂයිනි, ෂේන් සහ කොහාන් පුතණුවන්ටත් ධර්මදේශනේ මේ කුසල් අනුමෝදන් වේවා. සියලු දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා අධ්‍යාපන කටයුතු ආදී දියුණුවෙන් දියුණුවටපත් වේවා. මියගිය ඩිලීසන් සොයිසා මෑණියන්, ගිල්බර්ට් සොයිසා පියාණන්, සුනිල් සොයිසා සොහෝරා යන අයගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. පෙබරවාරි මාස 24 වන දිනට ජන්මදිනයේ යෙදෙන කාන්ති සිල්වා ගුරු මෑණියන්ට වාසනාවන්ත ජන්මදිනයක් වේවා. මතු සංසාරේ නිර්වාණ අවබෝධය සඳහා මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ සැලසේවා. එතුමියගේ ස්වාමි පුරුෂයා වන W සේනාරත්න මහත්මයාගේ ජන්මදිනයේ 2021 දෙසැම්බර් මාස 14 වන දින යෙදී තිබූ අතර මේ ධර්ම දානමය කුසල කර්මයෙන් එතුමාටද නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා, උතුම් ධර්ම අවබෝධය ලැබේවා. සුජීවත්ව සිටින තරිඳු අනුරුද්ධ පුතණුවන්ගේ සහ සුජීවත්ව සිටින තරිඳු අනුරුද්ධ පුතණුවන්ගේ සහ කල්පනී දියණියගේ චූටි පුතු ඔවින් ශාන්තිහගේ මීට මාස 2කට පෙර ජන්මදිනයේ තිබූ අතර ඒ පුතාටද උතුම් රත්නත්‍රී අනන්ත ආශිර්වාදයත් ධර්ම දානානිසංසයත් අඩු නැතුව ලැබේවා. සියලු දරුවන්ගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කොරෝනා වසංගතයෙන් මියගිය ලංකා බැංකුවේ සේවය කළ විශ්‍රාමික සනත් රංජිත් සිල්වා මහත්මයාගේ භවගාමී ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය එතුමියගේ මව්පියන් වන දයාවතී සිල්වා මෑණියන් සහ චූලසේන සිල්වා පියාණන්ට උතුම් ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. සසර ගමන කෙරවල අමා මහ නිවනට මේ කුසල් හේතු වේවා. මේ උතුම් ධර්ම දේශනාව පානදුර අලුබෝමුල්ල ශාන්ති මාවතේ පදිංචිව සිටි කේ රොස්ලින් පෙරේරා වන දායකත්වයේ දරූ අයගේ ආදරණීය මියගිය ස්වාමි පුරුෂයා, මෑණියන්, පියාණන්, නැන්දා ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. එසේම මෙම ධර්මදේශනයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් කුසල් අනුමෝදන් වේවා. කොරෝනා ව්‍යාප්තියෙන් මුළු ලෝකෙම සුවපත් වේවා. කොරෝනා ව්‍යාප්තිය අවම වීමෙන් මුළු ලෝකයේ සුවපත් වේවා. මේ උතුම් වූ ධර්ම දේශනාව කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේටද මේ කුසල් අනුමෝදන් වේවා.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට සතරවරන් දෙවි මහරජවරුන්ට බ්‍රහ්ම රාජ මණ්ඩලය ඇතුළු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා දායක පිරිස පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං